tuition.lk වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම වෙබ් අඩවිය තුළ එක වසරේ සිට 13 වසර දක්වා වූ සෑම ශ්‍රේණියකම විෂයන් උගන්වනු ලබන අතර ඒ විෂය ඒකකයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර වලින්ද සමන්විත වෙනවා. මෙම ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයා අප වෙත එවීමෙන් ඔබගේ සාධන මට්ටම කෙබඳු දැයි ඔබට බලා ගැනීමට හැකියාවක් තියෙනවා. මම බුද්ධික සිරාන් මම උගන්වන්නේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයේ විෂය. මම මීට පෙර වීඩියෝ වලින් සාකච්ඡා කරනු ලැබුවා තර්ක ශාස්ත්‍රයේ මූලික සංකල්ප කියන 12 වසර දෙවන පාඩම යටතේ පද වර්ගීකරණය කරන්නේ කෙසේදයි කියා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සාපේක්ෂ පද අතර තාර්කික සම්බන්ධය කියන කොටස සම්බන්ධයෙන්. සාපේක්ෂ පදයක් කියලා කියන්නේ මම මීට පෙර වීඩියෝ වල සාකච්ඡා කරා යුගල පදවලට අපිට සාපේක්ෂ පද කියලා කියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යම්කිසි පදයක් අර්ථ දක්වනකොට ඒ පදයට සමග નિરાයාසයෙන් තවත් පදයක් ඉදිරිපත් වන පද වර්ගීකරණයට අපි කියනවා සාපේක්ෂ පද කියලා. උදාහරණයක් විදිහට අඹු, සැමේ, ඊළඟට ස්වාමි, සේවක කියන පද වර්ගීකරණයන් මේ සඳහා දක්වන්න පුළුවන්. එතකොට අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ආකාරයෙන් ඉදිරිපත් වෙන සාපේක්ෂ පදයන් අතර තාර්කික සම්බන්ධය මොන ආකාරයෙන් තියෙනවද කියන එක. එතකොට අපිට සාපේක්ෂ පද අතර තාර්කික සම්බන්ධය මූලික කොටස් කිහිපයකට වෙන් කරගන්න පුළුවන්. මේකදී සම්මිතික සම්බන්ධය, අසම්මිතික සම්බන්ධය, සංක්‍රාම්‍ය සම්බන්ධය නැත්නම් අපි ඒකට කියනවා සංක්‍රාන්තික සම්බන්ධය කියලා. ඊළඟට අසංක්‍රාම්‍ය සම්බන්ධය අපි ඒකට කියනවා අසංක්‍රාන්තික සම්බන්ධය කියලා. ඒ වගේම මේ සංක්‍රාම්‍ය සම්බන්ධය අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේක වෙන් වෙන්නේ සංක්‍රාන්තික සම්බන්ධය ආයි සම්බන්ධ වෙනා සමමිතික හා අසම්මිතික සම්බන්ධයත් එක්ක. එතකොට අපිට ප්‍රධාන සම්බන්ධතා තව දෙකක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ තමයි සමමිතික සංක්‍රාම්‍ය සම්බන්ධය ඊළඟට අසමමිතික සංක්‍රාම්‍ය සම්බන්ධය කියලා. ඒ වගේම අසංක්‍රාම්‍ය සම්බන්ධය නැත්නම් අසංක්‍රාන්තික සම්බන්ධය ආයි සම්බන්ධ වෙනවා සමමිතික සම්බන්ධය සහ අසමමිතික සම්බන්ධයත් එක්ක. ඒ යටතේ නව සම්බන්ධතා දෙකක් හට ගන්නවා. ඒ තමයි සමමිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය ඊළඟට අසමමිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය කියලා. අපි බලමු මේ එක් සම්බන්ධතාවයන් වලින් අර්ථවත් වන්නේ කුමක්ද කියලා. මුලින්ම අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සමමිතික සම්බන්ධය ගැන. සමමිතික සම්බන්ධය කියලා කියන්නේ සාපේක්ෂ පද දෙකක් අතර සම්බන්ධය අන්‍යෝන්‍ය වශයෙන් සමාන වන්නා වූ සම්බන්ධයට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම A B ගේ පන්තියේය එම නිසා B A ගේ පන්තියේය කියලා දක්වන්න පුළුවන්. අපි කියමුකෝ නිමල් කමල් අසල සිටි එම නිසා කමල් නිමල් අසල සිටි. මම මේකට යම් ආකාරයක රූප සටහනක් දාලා තියෙනවා බලන්න. A Bට යම් කිසි සම්බන්ධයක් දක්වනවා වගේම ඒ සම්බන්ධයම පෙරලා B Aට දක්වනවා. නැවතත් පැහැදිලි කරොත් A Bට දක්වන සම්බන්ධය B Aට පෙරලා දක්වනවා. එතකොට මේ සම්බන්ධතාවයන්, ඒ කියන්නේ A Bට දක්වන සම්බන්ධයමයි කිසිදු වෙනසක් නැතුව B Aට දක්වන්නේ. ඊළඟට අපිට අසම්මිතික සම්බන්ධය ගැන කතා කරන්න පුළුවන්. අසම්මිතික සම්බන්ධයේදී වෙන්නේ සමමිතික සම්බන්ධයේ ප්‍රතිවිරුද්ධ අර්ථය. ඒ කියන්නේ සාපේක්ෂ පද දෙකක් අතර සම්බන්ධය අන්‍යෝන්‍ය ලෙස අසමාන වෙන අවස්ථාවක්. අපිට උදාහරණයක් විදිහට පෙන්වන්න පුළුවන් A B ගේ පියාය එම නිසා B A ගේ පුතාය කියලා. එතකොට A Bට දක්වන සම්බන්ධය පෙරලා B Aට දක්වන්නේ නැහැ. ඒක මම මේ රූප සටහනින් දක්වලා තියෙනවා. A Bට දක්වන සම්බන්ධය B Aට යන්නේ නැහැ. ඒ B ගෙන් Aට යන්නේ වෙනත් ආකාරයක සම්බන්ධයක්. එතකොට සම්මිතික සම්බන්ධය අසම්මිතික සම්බන්ධයේ පද දෙකක් අතරයි සාකච්ඡා වෙන්නේ. ඊළඟට අපිට පුළුවන් සංක්‍රාම්‍ය නැත්නම් සංක්‍රාන්තික සම්බන්ධය ගැන සාකච්ඡා කරන්න. මේ සංක්‍රාම්‍ය සම්බන්ධයේදී සාපේක්ෂ පද තුනක් අතරයි සාකච්ඡා කරන්නේ. එතකොට අපිට A B C කියලා පද තුනක් ගත්තොත් එහෙම A B අතර පවතින සම්බන්ධය B C අතරත් පවතිනවා. ඒ වගේම B C අතර පවතින සම්බන්ධයේ A සහ C අතර පවතිනවා. මම මුලිනුත් සඳහන් කරා මේ වීඩියෝයේ ආරම්භයේදී සංක්‍රාන්තික සම්බන්ධය සමමිතික සම්බන්ධය හා අසමමිතික සම්බන්ධය සමග සම්බන්ධ වීමෙන් නව සම්බන්ධතා දෙකක් හට ගන්නවා කියලා.
ඒ සම්බන්ධතා දෙක තමයි සමමිතික සංක්‍රාම්‍ය සම්බන්ධය, අසමමිතික සංක්‍රාම්‍ය සම්බන්ධය කියලා කියන්නේ. එතකොට සමමිතික සංක්‍රාම්‍ය සම්බන්ධය කියලා කියන්නේ A B C යනුවෙන් පද තුනක් සැලකිල්ලට ගත් විට A B අතර සම්බන්ධය B සහ C අතර පවතින අතර A C අතර පවතින සම්බන්ධය C A අතරද පැවතීම මෙයින් දක්වයි. බලන්න උදාහරණයක්. A B ගේ පන්තියේය, B C ගේ පන්තියේය, C A ගේ පන්තියේය, එහින් A C ගේ පන්තියේය. මේ උදාහරණය මම රූප සටහනකට ගෙනවොත් මේ විදිහට දක්වන්න පුළුවන්. A B ට දක්වන සම්බන්ධය B C ට දක්වනවා. ඒ සම්බන්ධයම අපිට C A ට දක්වනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධතා ත්‍රිත්වයම සමානව ගමන් කිරීමක් තියෙනවා. ඊළඟට අසම්මිතික සම්බන්ධය. අසම්මිතික සම්බන්ධයේදී සිද්ධ වෙන්නේ A B C කියලා පද තුනක් අපි සැලකිල්ලට ගත්තහන් පස්සේ A B අතර පවතින සම්බන්ධය B C අතර පවතින සම්බන්ධය සමාන වෙනවා. ඒ සම්බන්ධයම A C අතර පවතිනවා. හැබැයි හොඳට මතක තියාගන්න C A අතර ඒ සම්බන්ධය පවතින්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ උදාහරණය දක්වන්න පුළුවන් A B ට වැඩි මල්ලය, B C ට වැඩි මල්ලය, A C ට බාලය. එහින් අපිට A C ට වැඩි මල්ලය කියලා දක්වන්න පුළුවන්. මේක බලන්න A B ට දක්වන සම්බන්ධය B C ට දක්වනවා. ඒ වගේම C A C ට දක්වන සම්බන්ධය පෙරලා C A ට දක්වන්නේ නැහැ. එතකොට මේකේ සම්බන්ධතාවවලදී මෙතනදී අසමාන වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සංක්‍රාම්‍ය නැත්නම් අසංක්‍රාන්තික සම්බන්ධය ගැන. මේ අසංක්‍රාන්තික සම්බන්ධයේදී A B C යනුවෙන් පද තුනක් සැලකිල්ලට ගත් විට A B අතර පවතින සම්බන්ධය B C අතර පවතිනවා. ඒ සම්බන්ධයම හැබැයි A හා C අතර පවතින්නේ නැහැ. හරි, හොඳට මතක තියාගන්න. දැන් අපි සංක්‍රාම්‍ය සම්බන්ධයේදී කතා කරනකොට මේ A හා C අතර පවතින සම්බන්ධයක් තියෙනවායි කියලා අපි කතා කරා. හැබැයි අසංක්‍රාම්‍ය සම්බන්ධයේදී A B අතර තියෙන සම්බන්ධය B C අතරත් පවතිනවා. හැබැයි ඒ සම්බන්ධය A හා C අතර පවතින්නේ නැහැ. මේක ඒ කියන්නේ අසංක්‍රාම්‍ය සම්බන්ධය නැවත සමමිතික සම්බන්ධය හා අසමමිතික සම්බන්ධයත් සමග සම්බන්ධ වෙනවා. එතකොට අපිට නව සම්බන්ධතා දෙකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ තමයි සමමිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය ඊළඟට අසමමිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය කියලා. සමමිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය කියලා කියන්නේ A B C යනුවෙන් පද තුනක් සැලකිල්ලට ගත් විට A සහ B අතර සම්බන්ධය B සහ C අතර පවතින අතර A හා C අතර සම්බන්ධයක් නොපවතින නමුත් A C අතර පවතින සම්බන්ධය C A අතරද පැවතීමක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මෙතන සම්බන්ධතාවයන් සමාන වෙනවා වගේම අසමාන වෙනවා. අසමාන වෙන සම්බන්ධතාවෙනොත් සමාන වීමක් තියෙනවා. අපි බලමු ඒක කොහොමද කියලා. මේ තියෙන්නේ යම්කිසි රේඛාවක් මත පිහිටි ලක්ෂයන් තුනක් A B C කියලා මම නම් කරලා තියෙනවා. දැන් බලන්න මේ ලක්ෂයන් ටික ගත්තහම පස්සේ A B ට මීටර් 2ක් දුරින් සිටී, B C ට මීටර් 2ක් දුරින් සිටී. එතකොට A B අතර පවතින සම්බන්ධය B C අතර පවතිනවා. හැබැයි බලන්න A C ට මීටර් 4ක් දුරින් සිටී, C A ට මීටර් 4ක් දුරින් සිටී. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන A B අතර තියෙන දුර මීටර් 2යි, B C අතර තියෙන දුර මීටර් 2යි. හැබැයි A C අතර තියෙන දුර මීටර් 4යි වගේම C A අතර තියෙන දුරත් මීටර් 4ක් වෙලා තියෙනවා. එතකොට A B අතර තියෙන සම්බන්ධය B C අතර පැවතුනත් A C අතර තියෙන සම්බන්ධය සහ C A අතර තියෙන සම්බන්ධය එකිනෙකට B C කියන ඒවාට සමාන වෙන්නේ නැහැ. එතකොට ඒකට අපි කියනවා සම්මිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය කියලා.
මීළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අසම්මිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය ගැන. එතකොට අසම්මිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය සමමිතික අසංක්‍රාම්‍ය සම්බන්ධයට වඩා වෙනස් වෙනවා. එතකොට මේක බලන්න ABC යනුවෙන් පද තුනක් සැලකිල්ලට ගත් විට A සහ B අතර පවතින සම්බන්ධය B සහ C අතර පවතිනවා. හැබැයි ඒ සම්බන්ධය A හා C අතර පවතින්නේ නැහැ. කලින් සම්බන්ධතාවයෙන් වෙනස් වෙන්නේ මේ A හා C අතර පවතින සම්බන්ධය පෙරලා C හා A අතර පවතින්නේ නැතිවීමෙන්. අපි උදාහරණයක් බලමුකෝ. A B ගේ පියාය B C ගේ පියාය C A ගේ මුණුපුරාය එහින් A C ගේ සීයාය. බලන්න A C ට දක්වන සම්බන්ධය A B ට දක්වන සම්බන්ධය B C ට දක්වනවා. හැබැයි එතන පොඩි printing mistake එකක් තියෙනවා. මම ඒක මෙතනින් අඳින්නම්කෝ. හැබැයි A C ට දක්වන සම්බන්ධය පෙරලා C A ට දක්වන්නේ නැහැ. එතකොට මේ සම්බන්ධතාවය මෙතන පවතින්නේ නැහැ වගේ මේ සම්බන්ධතාවයත් මෙතන පවතින්නේ නැහැ. එතකොට සම්බන්ධතාවයන් අපිට මෙතන වෙනස් ආකාරයේ සම්බන්ධතාවයන් තුනක් තියෙනවා. බලන්න. A B ගේ පියාය B C ගේ පියාය මේ සම්බන්ධතාව දෙක සමානයි. ඒ වගේම C A ගේ මුණුපුරාය එහින් A C ගේ සීයාය. එතකොට මේ සම්බන්ධතාව දෙක සමානයි. මේක වෙනම සම්බන්ධතාවයක්. A හා C අතර තියෙන්නේ ඊටත් වඩා හාත්පසින් වෙනස් සම්බන්ධතාවයක්. එතකොට අද අපි සාකච්ඡා කරා සාපේක්ෂ පද අතර තාර්කික සම්බන්ධය ගැන. ඒකෙදි සම්මිතික සම්බන්ධය, අසම්මිතික සම්බන්ධය, සංක්‍රාම්‍ය සම්බන්ධය යටතේ සම්මිතික සංක්‍රාම්‍ය සම්බන්ධය, අසම්මිතික සංක්‍රාම්‍ය සම්බන්ධය, අසංක්‍රාම්‍ය සම්බන්ධය යටතේ සම්මිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය, අසම්මිතික අසංක්‍රාම්‍ය සම්බන්ධය කියන මේ සියලු සම්බන්ධතාවයන් පිළිබඳව සාකච්ඡා කරා. එතකොට අපි ඊළඟ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙනවා තර්ක ශාස්ත්‍රයේ 12 වසරට නියමිත ඊළඟ පාඩම් පිළිබඳව සාකච්ඡා කරන්න. අපේ tuition.lk වෙබ් අඩවිය සමග දිගටම සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ආයුබෝවන්.